දෙවියන් වහන්සේ යහපත්. God is good. මේ අවස්ථාව ලබා දුන්න පාස්ටර් ශාන්ටත් ඒ වගේම පාස්ටර් ලිස්ටත් මේ සභාව හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. I want to thank Pastor Roshan and Pastor Liz and all of you in the church for this opportunity given to me. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. I have much to tell you. අපි පටන් ගමු එක දෙවෙනි පේත්‍රස් පළවෙනි පරිච්ඡේදය තුන්වෙනි පදය. We'll turn to 2 Peter chapter 1 verse 3. අපි හැමෝම දන්න පදයක් මම හිතන්නේ ඒක We all know this මොනවද scripture. කියන්නේ? කියවන ඒක දන්න එක්කෙනාට අපි තෑග්ගක් දෙමුද නෑ. If you know that by heart, should we මොකක්ද give කියන්නේ? you a gift? පේත්‍රස් 1:3 මොනවද කියන්නේ? What does 2 Peter කියමු 1 හැමෝම 3 කියමු say? 1 2 3 ශබ්දෙන් හැමෝම කියමු. මක්නිසාද Let's all read this together. තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනැන් වහන්සේ දැන ගැනීම කරුණු කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. ආමේන්. Hallelujah. Let's read it in English now. His divine power has given us everything we need for life and godliness. Hallelujah. Through our knowledge of Him who called us by His own glory and goodness. ආමේන්. Amen. හැමදේම දැන් අපිට දීලා ඉවරයි. Everything has been given to us. ආමේන් කියන්න ඕනේ. Shall we say Amen? හැමදේම දැන් අපි ලබන්න උත්සාහ කරන හැමදේම අපිට දීලා ඉවරයි. Everything that we're trying to get hold of, God has already given us. Hallelujah. Hallelujah. හැමදේම ඔබට මට දැන් තියෙනවා. Everything you and I have. නමුත් ඔබට මට තියෙනවා කියලා දකින්න බැරි වෙන නිසා But you and I, because we do not see that we have it, සමහරට ඒක අපිට අත්දකින්න බැරි වෙනවා. because of that we cannot experience it. දැන් අපිට දීලා තියෙනවා කියලා හැමදේම ලියලා තිබුණාට Even though it says that we have been given everything, කෝ පාස්ටර් කියලා ඔබට අහන්න හිතෙනවා ඇති. you might be feeling like saying, Pastor, but where is it? කෝ ඔක්කොම නෑනේ පාස්ටර්. Where? It's not there, Pastor. අපි දැනගන්න ඕනේ මේ වචනය කතා කරන්නේ අපේ ආත්මය ගැන. You know that we are talking about our spirit here. ආමෙන්. Amen. බයිබලයේ කියනවා මනුෂ්‍යයා ආත්මයක්. The Bible says that man is a spirit. ආමෙන්. Amen. මේ ආත්මය ශරීරයක් ඇතුලේ තියෙනවා. This spirit is inside a body ඒකට ප්‍රාණය කියලා එකක් තියෙනවා. and that has a soul. මේක අපි හරියට වටහා ගත්තොත් අපිට ඔක්කොම දීලා තියෙනවා නේද කියලා අපිට විශ්වාස කරන්න හරිම රේසි. When we truly understand this, or තුන් understand this දෙනෙක් right, ඕනේ. we will have a faith that I truly have everything. මට තුන් දෙනෙක් ඕනේ. I need 3 people, තුන් ස්වේච්ඡාවෙන් තුන් දෙනෙක්. 3 volunteers. අර গিitar ගහන මල්ලි ඩ්‍රම් ගහන මල්ලි ක්‍රිෂාන්තයි. গিitar ගහන මල්ලි ඩ්‍රම් ගහන මල්ලි නෑ. Krishanta, see? හරි කමන්න කවුරුද තුන් දෙනෙක් ක්‍රිෂාන්ත එන්න රයිට්. තව නළුව දෙන්නෙක් ඕනේ නළුව දෙන්නෙක්. ඉක්වනේ අබර 2 වෙලා. actors. ටක්කාලා දෙන්නෙක් ඕනේ. තව දෙන්නෙක්. Yes. කවුද ඉන්නේ තව දෙන්නෙක්? කවුද ඉන්නේ? කවුද ඉන්නේ? එන කෙනාට පුතේ ඔය දෙන්න එන්න පුතේ. කාර් එකේ ඉන්න මේ දෙන්න. right very Yes, good. okay, we have to. දෙන්නෙක් ඉන්නවා. right very good. හරි. මේක හොඳට පේනවා නේ මේ තුන් දෙනාව. මම ඔය තුන් දෙනාට තෑගි තුනක් දෙන්න යනවා. I'm going to give you 3 gifts. තෑගි කිව්වම හරිම සතුටුයි. Wow. ඔක මෙහෙම අල්ලගන්න. Body, soul, and spirit. right. දෙවියන් වහන්සේගේ වචනේ අපිට හැමදේම දීලා තියෙනවා කිව්වහම ඒක තියෙන්නේ මෙතන. When it says that everything in the word of God, it says that everything has been given to us, it's in our spirit. Amen. Amen. ප්‍රාණය කියලා එකක් තියෙනවා. There's something called the soul. ශරීරය කියලා එකක් තියෙනවා. There's something called the body. ශරීරය කියන්නේ මම නෙමෙයි. The body is not me. ප්‍රාණය කියන්නේත් මම නෙමෙයි. The soul is not me. මම ඇවිල්ලා ආත්මයක්. I Amen. am a spirit. Amen. දැන් Amen. දෙවියන් වහන්සේ කියනකොට හැමදේම දීලා තියෙන්නේ කියලා. When God says, I have given you everything, ඒ හැමදේම මෙතන තමයි තියෙන්නේ. all
that is in the spirit. ආත්මය විශ්වාස කරන්නේ දෙවියන් වහන්සේගේ වචනය. The spirit believes the word of God. ශරීරය විශ්වාස කරන්නේ The body believes අපේ සංවේදක පහ. the five senses. අනිත් වචන වලින් කිව්වොත් අපිට පේන, අපිට දැනෙන, අපිට හැඟෙන මේ දේවල් තමයි ශරීරය විශ්වාස So කරන්නේ. the body believes in what we see, what we feel, what we hear, what we touch. මේ ආත්මයත් ශරීරයත් සම්බන්ධ කරන කොටස තමයි ප්‍රාණය. The soul is what connects the body and the spirit together. ලෝකයේ ක්‍රමය මොකද්ද? හැමතිස්සෙම මේ එන්ජින් එක වෙන්නේ ශරීරය. මේ පැත්ත පොඩ අනිත් පැත්ත The හැරෙන්න. world's method වගේ කෝච්චි ගිය is කාලයක් all the time කෝච්චි ගිහින් they use the body which is the engine. දකින්න දේ හැඟෙන දේ සමග ප්‍රාණය එකඟ වෙනවා. එතකොට මොනවද කරන්නේ? මේ පැත්තට තමයි එන්ජින් එක හරවලා තියෙන්නේ. So when the body and what we see and feel joins with the soul, this engine is pointed this way and the person starts moving that way. නමුත් දෙවියන් වහන්සේගේ වචනයේ කියන දේ දෙවියන් වහන්සේගේ What වචන කියන දේ God's word says, අපේ ජීවිතේ අපි අත්දකින්න ඕන නම් if we want to experience it in our life, අපේ ප්‍රාණය our soul, නැත්නම් අපි හිතන දේ අපි අපේ සිත අපේ හැඟීම් what ප්‍රාණය we are thinking, our soul is what we are thinking, what we are feeling. ආත්මයත් එක්ක එකඟ විය යුතුයි. The soul, what we think and feel, must agree with the spirit. ගොඩක් වෙලාවට මොනවද වෙන්නේ අපේ ශරීරය සමග එකඟ වීම තමයි ප්‍රාණය සිදු කරන්නේ. What quite often happens, the soul doesn't agree with the spirit, instead it's agreeing with the body. Hello? Hello? එතකොට මොනවද වෙන්නේ මේ ආත්මයේ දෙවියන් වහන්සේ තියලා තියෙන එක ගලන එක කැඩි යනවා. When the soul connects with the body, what happens is the soul's connection with the spirit is severed. It's separated. මොනවද දෙවියන් වහන්සේ කියන්නේ? රෝගයෙන් සම්පූර්ණයෙන් අපිව නිදහස් කරලා තියෙනවා. What does ආමෙන්. the word of God says? That we have been completely තුන් දෙනා set ආමෙන් free කියන්නේ. from sicknesses. හතර දෙනෙක් කියනවා. දෙවියන් වහන්සේගේ මොනවද වචනේ කියන්නේ? රෝගය දැන් නුඹට නැහැ. The word says you have no sickness. මොනවද කරන්න ඕනේ ප්‍රාණය ඒකත් එක්ක එකඟ වෙනකොට චුට්ටක් මෙයාට ලඟ වෙන්න. එයාත් එක්ක එකඟ වෙනකොට ඒක ශරීරේ ගලනවා. Hallelujah. When the soul connects with the spirit, then that truth will now flow in the දැන් body. හදිස්සිය මුදේ නැගිටිනකොට කොන්දරේ දෙනවා. Sometimes you wake up in the morning and your back is aching. දැන් ප්‍රාණය මොනවද කියන්නේ? ආනේ රිදෙනවනේ. Now the soul says, oh yeah, it's hurting, right? ගොඩාක් රිදෙනවනේ. It's paining a lot, right? වයිෆ් ගැහුවනේ. Somebody whacked you, right? එතකොට මොනවද වෙන්නේ? ආත්මයේ ඒ සුවය ගලන්නේ නැහැ. At that time, when the soul is now connected with the body, the healing that's coming from the spirit does not flow. නමුත් මේ පංච ඉන්ද්‍රිය නැත්නම් අපේ සංවේදක අපිට මේ පණිවිඩය ගේනකොට වේදනාවක් තියෙනවා කියලා ප්‍රාණය කියනවා නම් නෑ. වචනේ කියනවා ආත්මය මගේ ඇතුලේ තියෙනවා. මම සුවයි, මම සම්පූර්ණයි, කිසිම රෝගයක් මට ආයේ නෑ. Hallelujah. But what if, when the body, the senses are telling about this pain, the soul chooses to now lean with the spirit and say, no, but the word of God says, there is no sickness for me. I have divine health in my body. දැන් මේ කෝච්චියේ එන්ජින් එක වචනය. ආමේන්. Now the engine in this train ආත්මය. is the word of God in the spirit. දැන් දෙන්න එකග වුණාම මේකටත් සිදුන ඉබේම හැරෙන්න. Yeah! Hallelujah. When the soul and the spirit have united, now the body must turn around and follow suit. කී දෙනෙක්ද මේක තේරුණාද? How many of you got this? දැන් අනිත් පැත්ත හැරෙනවා. Now you can turn back again. ඔයා බංකොලොත් දැනෙනවා මෙයාට. සර්ුත් ෆේල් මමත් ෆේල් රටත් ෆේල්. දැනෙනවා. ට්‍රාන්ස්ලේට් කරන්න බෑ. මට දැනෙනවා. ප්‍රාණය මොනවද කියන්නේ? ප්‍රාණය කියනවා නෑ. බංකොලොත් කියලා කිව්වොත් මොකද වෙන්නේ? බංකොලොත් ආව අපිත් බංකොලොත් මමත් බංකොලොත් කිව්වොත් මොකද වෙන්නේ? ඈ? සර්ුත් ෆේල් මමත් ෆේල්. නමුත් මම කියනවා නෑ. කමන්නේ නැහැ පුතේ හයියෙන් ඇද්දට. නෑ උන්වහන්සේගේ වචනේ කියනවා මම පොහොසත්.
හලලුයා. මේ ආත්මය දැන් ජේසුස් වහන්සේ මයි නැතන් දෙවියන් වහන්සේගේ ආත්මයමයි. හලලුයා. Hallelujah. උන්වහන්සේ ආත්මයක් ඒ වගේමයි මේක. හලලුයා. Hallelujah. දැන් මේකත් එක්ක අපි එකක වෙනකොට මෙයා කියනවා ඔව්. ඒ පැත්තටම යන්න වෙනවා මොකද ඒ දෙන්න බලවත් තනියෙන් මෙයාට වැඩක් කරන්න බෑ. Hallelujah. මං කියන්නේ ඔබට තේරෙනවද? Did you understand? Just like we spoke about the example for health, it's the same for finances. And the Spirit is just like Jesus. Whatever Jesus has, this Spirit has. And therefore, the body has no choice but to say, I will have to follow the Spirit and the soul. I will turn around. ඔබ මාත් එක්කද? Are you with me? මෙච්චරලා කියපු දේවල් තේරුම් කී දෙනෙක් ඉන්නවද? ආමෙන්. Did you understand what was said so Right. far? තාම මම දේශනාව පටන් ගත්තේ නැහැ. I haven't still begun my sermon. මේ ආත්මයේ තියෙන දෙයක් තමයි ජීවනය. This Spirit has life. ආමෙන්. Amen. මේ ආත්මයේ තියෙන දේ විතරයි අපේ ශරීරයේ එලිදරව් විය යුත්තේ. ආමෙන්. Only what is in the Spirit should be revealed in the body. මෙතන ආත්මය තුල තියෙන ජීවනයේ විතරයි රෝගේ නැහැ. ආමෙන්. There is only life in the Spirit. There is no sickness in the දැන් Spirit. ඔබට පුළුවන් නම් ඔබේ සිතුවිලි අලුත් කරගන්න, ඔබේ මනස අලුත් කරගන්න. If you can renew your mind, ජීවනය ඔබේ ශරීරය මරණීය ශරීරයට ගලනවා. ආමෙන්. life will begin to flow into your body. හලෙලූයා. Hallelujah. ඔබ මාත් එක්කද? Are you with me? ආත්මයේ තියෙනවද මරණය? Is there death in the Spirit? දෙන්නෙක් ඔව් කියනවා. තුන් Two දෙනෙක් people are saying yes. කල්පනා කරනවා තාම. Some are thinking. හතර දෙනෙක් ඔළුව නමා ගත්තා. Some put their head down. තුන් දෙනෙක් කහිනවා. Some are. මරණය නැහැ. ආමෙන්. There is no death in the අපි Spirit. නැවත උපදිනකොට When we were born ආත්මය again, අලුතෙන්ම මවනු ලැබුවා. ඒකේ මරණය නැහැ. ආමෙන්. when you were born again, your spirit received a new birth, and there is no death in that spirit. මේ උදේ නැගිටලා කන්නඩිය බලද්දී When the body looks at the mirror, සුදු වෙලා the hair has turned gray. පණිවිඩයක් යනවා. වයසට යනවද මම? This message is going to the soul. Am I growing older? නමුත් වචනේ කියනවා ජීවනය තියෙනවා. Whoa, but the spirit is saying, the word is saying, there is life in me. හරි මේ තුන් දෙනාට හොඳ පොළසන් දාන්න. Shall we give the three of them a big clap? තියාගන්න පුළුවන්ද? You can keep the gifts. ඔබ මාත් එක්කද? Are you with me? මම යන්නේ කොහෙද කියලා ඔබට තේරෙනවද? Do you know where I'm headed? ජීවනය පමණයි අපිට දැන් තියෙන අපි ඇතුලේ. We have only life in us. හලෙලූයා. Hallelujah. මේ ජීවනය අපිට තුල ගලන්න නම් අපි දකින්න ඕනේ, අපි එකඟ වෙන්න ඕනේ මේ ආත්මය ගැන දෙවියන් වහන්සේ කියන දෙයට. If life is to flow in us, we need to be agreeing and we need to see what God has said about our spirits. ගීතාවලිය 116 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය In Psalm 116 verse 15, දවසක් මේ පදේ මම දැකලා ඔබ මාත් එක්ක ඉන්නවා මම වැඩි කෑ ගහන්නේ ඔබ හරිම ඥානවන්ත සෙනගක් කියලා මට තේරෙනවා. I can see that you're a very ඒ කියන්නේ wise. කෑ ගහලා උඩ පැනලා නටලා ඔබේ අවධානය දිනා ගන්න දෙයක් නැහැ. You are not going to be jumping, shouting. මොනවද කියන්නේ 116 15 ස්වා හැබැයි සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙමළෙන් හින්දි වලින් ඔක්කොගෙම එකට කියමු. අරබික් කියමු, අරබිනුත් කියමු. Let's read it together. Right. හැමෝම කියමු 1 2 3යි. ස්වාමීන්ගේ ශුද්ධවන්තයන්ගේ මරණය උන්වහන්සේ is the ඉදිරියේ death of his saints. පාස්ටර් අමුතු පදයක් එකපාරටම දැම්මේ කියලා ඔබ බලන්න පුළුවන්. You must be thinking, Pastor, what's that strange scripture you're reading? මේ පදය හරිම අමුතුයි තමයි. This scripture is very strange. දැන් මම හිතුවා මේ පදේ කියවද්දී I thought when I was reading this scripture, දෙවියන් වහන්සේ බලන් ඉන්නවා උදේ නැගිටලා දෙවියන් වහන්සේ බලන් ඉන්නවා. God is waking up in the morning and he is looking out එයාට සතුටක් දැනෙන්න for him to feel a bit happy. එයා පොළව දිහා බලලා He's looking down upon earth.
එයාට යාගේ ගාඩන් එකේ රෝස මලක් ඕන නම් යා පොළව දිහා බලලා If he wants a rose flower from his garden, he looks at the earth. ඔයාගේ ආච්චිගේ අම්මා දැන් නැහනේ Your great Kirikiti. grandmother, එයාව කඩලා යා ගන්නවා යාගේ ගාඩන් he එකේ. picks her and takes her out of that garden. උන්වහන්සේ ඉදිරියේ මොනවාද අනර්ගයි. It is precious in the sight of the Lord. හෙලෝ කෙනෙකුට එහෙම හිතන්න පුළුවන්. How many of you think that way? දෙවියන් වහන්සේ මේ භූමියේ ඉන්න කෙනෙක්ව අරගෙන එයා හරි සතුටු වෙනවා. ශාද එක්කෙනෙක් ගත්ත උඩට මගේ තනිකමට. God is happy. You might think that he took somebody from earth and he feels ඔබ happy හිතන්න about it. පොඩි දරුවෙක් ඉන්නවාගේ තාත්තා නැති වුණා. ඔබ ගිහින් කියනවා ස්වර්ගයේ ඉන්න පියාට එයාට ආසයි තුනා වගේ තාත්තා රෝස මලක් එයාගේ ගාඩන් එකේ රෝස මලක් අඩුයි වගේ තාත්තව ගත්තා. If somebody, a child loses the father and you're trying to comfort this child, are you ඇත්තටම- going to say that God snatched him and put him as a rose ඇත්තටම flower in මෙතන his කියන්නේ garden? දෙවියන් වහන්සේ ශුද්ධවන්තයෙක්ගේ මරණයට ප්‍රීති වෙනවා කියලාද? Is it true that God is pleased about the death of his saints? ගීතාවලිය 116 පරිච්ඡේදය අපි බැලුවොත් If you look at Psalm 116, the entire ඒ chapter, සම්පූර්ණ පරිච්ඡේදය අපිට කියවන්න වෙලා නැහැ. we don't have the time to read this entire chapter. නමුත් ඒ පරිච්ඡේදය සම්පූර්ණයෙන් ඔබ ගෙදර ගිහින් කියවන්න. But you must read the entire chapter. එතන කතා කරන්න දැන් ඔබ සිංහල බයිබලයක් තියෙනවනේ ඒකේ මාතෘකාවක් තියෙනවා. If you're reading the Sinhala Bible, there's a theme given at the top there. එතන කතා කරන දේ ඇවිල්ලා මරණයට ගිය කෙනෙක් දෙවියන් වහන්සේ මිදෙව්වා. It says that a person who was going to death, God snatched him. මැරුණේ නෑ. He did not die. එයා මරණයෙන් ගැලව්වා. He was redeemed, pardon me, redeemed from death. That's the ඒ title. මුළු පරිච්ඡේදය මේ ගැන කතා කරන්නේ. The entire chapter is talking about being redeemed from death. එතකොට මෙතන අනර්ගයි කියන වචනය Here the word precious, ඒකේ හේබ්‍රෙව් වචනය වෙලා යාකා the Hebrew word is yaka, නැත යකා not yaka. යකා හරි කමන්නේ. Even yaka is okay. ඒකේ තේරුම ඇවිල්ලා 23 වතාවක් අනර්ගයි කියලා පරිවර්තනය වෙලා තියෙනවා. නමුත් ඊළඟට පරිවර්තන වෙලා තියෙන වැඩිම වාර ගන්න එතන කතා කරලා තියෙන්නේ මිල අධික නැත්නම් ලොකු පාඩුවක්. So it is referred to 23 times as excellent or great, but there are few times when it says something that's invaluable, priceless, Costly. Oh, costly, too costly. too costly. අනිත් වචන වලින් මේ පදය හරියට කියවුවොත් එහෙනම් If you read this scripture properly, එතන කියන්නේ ශුද්ධවන්තයෙකුගේ මරණය දෙවියන් වහන්සේට විශාල පාඩුවක්. it says that the death of a saint is a tremendous loss to God. ඔබ මාත් එක්කද? Are you with ඇයි me? දන්නවද බයිබලයේ කියන හිතෝපදේශ 11 ධර්මිෂ්ඨයන් නිසා නුවර සඵලවත් වෙනවා. The Bible says in Proverbs 11:11, because of the righteous that the city prospers. It's upheld. ශුද්ධවන්තයෙක් නිසා ඒ නගරය උසස් වෙනවා. Because of the righteous, that city is prospering and is එන මේ upheld. පදේ හරියට අපි මේ පරිච්ඡේදය කියවුවොත් ඒකේ තේරුම ශුද්ධවන්තයන් මැරෙන එක දෙවියන් වහන්සේට අනර්ග දෙයක් නෙමෙයි. ඒක උන්වහන්සේට මිල කරන්න බැරි පාඩුවක්. If you really read Psalm 116, the death of the saints is not precious to the Lord, but it is a tremendous loss for him. ශුද්ධවන්තයෙක් කියන්නේ දෙවියන් වහන්සේ බොහෝ ආයෝජනයක් කරපු කෙනෙක්. The righteous ones, the saints, are people that God has invested much in. හලෙලූයා. Hallelujah. මම මොනවාද කියන්න හදන්නේ? What am I trying to tell you? ඔබ මම ජීවනය තෝරගන්න ඕනේ. You and I have to choose life. අමෙන්. Amen. මරණයක් තියෙනවා.
You have life, a death. මරණය ජීවනය දෙකම තියෙනවා. We have life and death. We have නමුත් both. දෙවියන් වහන්සේ කියන්නේ කුමක්ද ජීවනය තෝරගන්න. But God says, choose life. හලලූයා. Hallelujah. ඔබ මාත් එක්කද? Are you with me? නැත ඔබ හිතන්න පුළුවන් මේ පදේ දෙවියන් වහන්සේ කැමති මං එනකම් බලන් ඉන්නේ උඩ. So you might read this scripture and think God is waiting for me to come up there. දෙවියන් වහන්සේ ඔබ එනකම් බලන් ඉන්නේ නැහැ. God is not waiting for you to come up උන්වහන්සේ there. ඔබ මෙහෙට එවලා He තියෙන්නේ. has sent you here. NCLC එකේ ඔබ වාඩි කරලා He තියෙන්නේ. has made you sit in NCLC. බලවත් දෙයක් මේ ප්‍රදේශයේ කරන පිණිස. Yes, to do something mighty in this ඔබේ area. ජීවනය ඔබ තෝරගන්න එක ඉතා වැදගත්. It is important that you choose life. හලලූයා. Hallelujah. ඔබගේ පංච ඉන්ද්‍රියෙන් එන පණිවිඩය The messages that are coming from your five senses, ඒක දැන් කොවිඩ් වෙන්න පුළුවන් පස්සේ ඊට වඩා ලොකු එකක් වෙන්න පුළුවන්. නමුත් මේ මොනවා ආවත් ඔබ එකඟ වෙන්න ඕනේ ආත්මය තියෙනවා ජීවනය. amen. No matter what those senses are telling you, now it can be COVID, sometime later it can be something greater, but what you must do is to be in agreement with your spirit. තුන් හතර දිනකට පස් දිනකට කියන ජීවනය තෝරගන්න ජීවනය Tell තෝරගන්න. five පස් people, දිනකට. choose life. පස් Choose දිනකට life. ජීවනය Five තෝරගන්න. people, turn around, tell them, choose life. එතකොට පාස්ටර් පාවුල් කිව්වනේ But Paul said, එක තැන ඉඳන් කොහොමත් පස් දිනකට කියන්න බෑ. මං හොර පේනවා මට. I can see all the cheating because you can't actually tell five people Right. from one හොඳ place. නහගන්න. Listen පාවුල් carefully. කියනවා මට මරණය ලාභයක්. Paul says, death is gain for me. ඉතින් සමහර අය මේක හරියට භාවිතා කරනවා. Some people use that rightly. Hello? Hello. මගේ හස්බන්ඩ් මට බැන්න. දාලා ගියා. මම මැරෙනවා. දෙවියන් වහන්සේ කියන මරණය ලාභයක්. My husband left me and went. Death is precious in the sight of the Lord. So therefore I am also going. පාස්ටර් මූණ දිහා බැලුවේ නෑ. Pastor didn't look at my face. සිස්ටර් ඔරුවන් ගියා. That sister frowned at me. බයිබලයේ තියෙනවා. The Bible says මරණය ලාභයක්. death is precious in the sight of the Lord. මට මැරෙන්න ඕනේ. I want to die. Hello? Hello. පදයක් අපි එකපාර කියවන්න නරකයි. You must not read a scripture just once. අපි සම්පූර්ණයෙන් කියවන්න. Amen. You need to read the entire passage. බලන්න පාවුල් Paul, ඒක කියන්නේ ඉස්සලා. before he said that, දෙවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේද 23 වෙනි පදය. 2 Corinthians, දෙවෙනි කොරින්ති 11 23 24. 2 Corinthians 11 verse 23 and 24. ඔබ මාත් සමග දාමෙන්. Are you with me? කියන් ළඟින් එක්කනට ජීවනය තෝරගන්න. Tell the person next to you, choose life. Choose life. right මොනවද කියවන්නේ? අපි සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් හින්දි වලින් අරාබි වලින් ග්‍රීක වලින් හේබ්‍රු ඔක්කොම එකට කියමු. 1 2 We'll 3. read with all the languages you know. 1 at 2 once. 3. ඔහු ක්‍රිස්තුස් Are they වහන්සේගේ servants of Christ? I'm out of my mind to talk like this. I am more. I have worked much harder, been in prison more frequently, been flogged more severely, and been exposed to death again and again. පාවුල් කියනවා මම අප්‍රමාණ ලෙස මරණය අත්දැක්කා. He said, I have experienced death. I've been exposed to death again and again. hello Hello? දැන් මේ මරණය මට ලාභයක් කියලා පාවුල් කියපු කොටස අපි බලන්න යන්න ඉස්සෙල්ලා ඔහු කීප වතාවක් මරණය අත්දැක්කා. Before we look at the passage where Paul says death is gain, we can see he has experienced death several times. එක වතාවක් ගල් ගහලා පාවුල්ව මරණයට පත් කළා. Once he was stoned to death. කොහොමද මං කියන්නේ මරණයට පත් වුණා? අපි හිතන්නේ මේ ගල් ගැහුවා කියන්නේ පොඩි ගලක් කරා පාවුල් යන්න එන්න එපා යන්න එහෙම නෙවෙයි. Right? ලොක්කු ගලක් අරගෙන මේ ගල් ගහන්නේ ඇයි මැරෙන්න ගහන්නේ? Yes. ගල් ගහන්නේ කුකුලා එලවන්නේ නෙමෙයි. මැරෙන්න ගහන්නේ. අරන් දැම්ම ගල් ඔළුව උඩට පත්ත ගල්. ඒවා නම් සිංහල ඉංග්‍රීසියෙන් තේරෙනවා. Right? They were not just pelting Paul like chasing a chicken with some tiny පාවුල් pebbles. ඉවරයි. They were taking big stones and throwing at him because the පාවුල්ගේ purpose was to kill him. වටේ හිටපය එකතු වෙලා යේසුස් මෙන් මිතුරෙක්
අවමංගල්‍ය උත්සවයක් පටන් ගත්තා. ඕ පාවුල් නැගිටලා පාප බාරදාර පාවුල් නැගිට්ටා. බයිබලේ කියන පාවුල් මැරුන්නේ නැහැ. ආමෙන්. පාවුල් They were not standing by him and singing, nearer my God to thee, nearer පාවුල් to නැගිටලා thee. පාවුල් තැලත් එක සින්දු කිව්වා. අර කට්ටිය බල්ලා ඊට පස්සේ පාවුල් නිකෝ අපි ඊළඟ නගරයට යමු. පාවුල් මැරුන්නේ නැහැ. ආමෙන්. මැරුණා නමුත් නැගිට්ටා. But he got up. නැවේ යන ගමන්. නැවේ යනවා දැන් පාවුල්. He's getting up and walking. නැව කැඩුනා. Oh, he's going in a ship, sorry. නැව කැඩුනා. The ship was wrecked. නැවේ ගිහින් නැහැ නැව කැඩුනා කොහොමද කියලා බලන්න. ප්ලේන් එකක් අහසේ කැඩුනා වගේ තමයි නැව කැඩුනා කියන්නේ. When a ship is broken, it's just like a plane falling from the නමුත් sky. පාවුල් ජීවත් වුණා. But he still lived. ඔබ මාත් එක්කද ආමෙන්? Are you with me? 24 වෙනි පදේ 24 වෙනි Let's පදේ. look at the next verse, verse 24. හැමෝම හැම භාෂාවෙන්ම ඉංග්‍රීසි දෙමළ ඉංග්‍රීසි ආරාබි හැම භාෂාවෙන් 1 2 3 යුදෙවරුන් 5 times I received from the Jews the 40 lashes minus 1. Verse 25. 3 times I was beaten with rods. Once I was stoned. 3 times I was shipwrecked. I spent a night and a day in the open sea. පාවුල් මරණය ලාභයක් කියලා කියන්නේ 6-7 සැරයක් මැරිලා නැගිටලා. Paul said death is gain after dying about 6 or 7 times and rising from the death. Hello. Hello? අම්මා බැන්න මරණය මට ලාභයක්. My mother passed on. Death is a gain for me. මෙතන කියනවා කසපහර 39වත් පහක් නේද? 5 සැරයක්. He 24 was වෙනි පදේ 24. flogged 40 times minus 1. That's 39 times 5 times. යේසුස් වහන්සේ ඒ වගේ 39 එකක් ගත්තා. Jesus was flogged 39 times just once. ශරීරය ඉරුණා. His flesh was torn. මෙතන ડોක්ටර්ස්ලා ඉන්නවද දන්නේ? I don't know whether there are doctors here. මේ ડોක්ටර් කෙනෙක් කියයි බයික් එකේ යන ගමන් බිම වැටුණා ඔළුව වැදුනා කෝමා. He was මොනවත් නැහැ. බයික් එකේ ගියා. he was going on the bike. නිකම් වැටුණා. He fell down. ඔළුව යාන්තම් වැදුනා. His head slightly knocked. පාරක් ආවා. කෝමා. Some blood. කෝමා. And he got into a coma. යේසුස් වහන්සේ කස පහර 39ක් ලැබුවා. බොහෝ පහර ලැබුවා. නමුත් උන්වහන්සේ සිහියෙන් හිටියා. ආමෙන්. Wow, Jesus was whipped 39 times, but he was still conscious. සමහර අය හිතනවා ජේසුස් වහන්සේ අර නහරයක් කැපිලාද කොහෙද පුතේ මේ අම්මා ඔයාගේ අම්මා පුතා යොහන් වා මේ වාගේ අම්මා ඔයා මෙයාගේ පුතා නහරයක් කැපිලා කියලා යේසුස් වහන්සේ නෑ. හොඳ සිහියෙන් තමයි කිව්වේ යොහන් මරියා දිහා බැලලා මේ නුඹේ මාව නැත්නම් නුඹේ පුත්‍රයා මේ කියලා මරියාට කිව්වේ. ආමෙන්. Some people think that when Jesus was handing over his mother to John, he said, John, here's your mother, and mother, here's your son. As he said that, people thought that he was now out of his mind because a nerve had been ruptured or something in his head. But he was very much in his consciousness. යේසුස් වහන්සේ හොඳ සිහියෙන් හිටියා. He was very conscious. ඒ කසපාර ලැබලත් යේසුස් වහන්සේ කිව්වා මේ අයට සමාව දෙන්න පියාණන් උන් නොදැන කරනවා. Even after those whiplashes, he was saying, Father, forgive them. කොහොමද එහෙම කරන්න පුළුවන් වුනේ? How was he able to do that? යොහන් පොතේ කියනවා කාටවත් බෑ මගේ ජීවනය උදුර ගන්න. Because in the Gospel of John, it says, no one can snatch my life out of my hand. මරන්න. Nobody can kill me. ආමෙන්. මගේ ජීවිතේ මමයි දෙන්නේ. I give my life. ආමෙන්. Amen. කොහොමද 39 කසපාර හෝ ඒ කන්ද නැගලා එන පාර ලැබලා හැම දේ මැද්දේ යේසුස් වහන්සේ ජීවනය තුල හිටියා. ආමෙන්. Wow. How was it that Jesus, after the whiplashes, he climbed the hill carrying the cross, he was nailed, but through all this, he remained alive. How? ආමෙන්. Amen. ජීවනය.
That is life. යේසුස් වහන්සේ තමයි තීරණය කරේ මම ජීවිතය දෙනවා. Jesus is the one who decided when he was going to give his life. He said, I will give my කීප life. වතාවක් යේසුස් වහන්සේට පාර ගහලා උන් මරන්න හැදුවා. They tried to hit him and kill him several times. යේසුස් වහන්සේ හැම එකෙන්ම නිදහස් වුණා. Every time he slipped out of it. ආමෙන්. Amen. ඇයි යේසුස් වහන්සේ කිව්වා මමයි දෙන්නේ මගේ ජීවිතය. Because he said, I lay down my life. ආමෙන්. Hallelujah. ජීවනය තෝරගන්න. Choose life. ආමෙන්. Choose life. දෙවියන් වහන්සේ අපිට තියලා තියෙන වැඩය මේ පොළවේ කරන පිණිස ඔබ මම ජීවනය තෝරගන්න ඕනේ. For God to do that job through you that he has planned for you, you need to choose life. ඔබ මාත් එක්කද? Are you with me? දැන් පාවුල් Paul, එයා එච්චර කාලයක් බලන්න අපි පිලිපි පළවෙනි පරිච්ඡේදයේ 21 ඉඳන් 26ට let's කියමු. look at Philippians 1 verse 21 onwards. 21 ඉඳන් 26ට From 21 to 26. අපි අවසන් කරන්න යනවා ඉතාමත් ඉක්මනින්. I will be closing soon. හරි. 21 ඉඳන් කියමු. right. හැමෝම කියමු හැම භාෂාවෙම. Let's read මක්නිසාද together. For to මාගේ me, live ජීවත් to වීම live නම් is ක්‍රිස්තුස් Christ. වහන්සේ and උදෙසාය. to die is මරණය මට gain. ලාභයක්. නමුත් 22 ඉඳන් කියවන්න. Let's read from 22. නමුත් But- නමුත් මාංශේ ජීවත් වීම හැමෝම කියමු මාත් එක්ක මගේ වැඩවලින් හැමෝම කියමු ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන් If I am වැඩවලින් to go ප්‍රයෝජන ඇති living in නිසා my body, කොයි this එක will be තෝරාගෙන fruitful ඉන්නද? labor for me. 23. Yet, what 23. shall I choose? I do not know. 23 23. නමුත් I මම am මේ දෙක torn මැද හිරවී සිටිමි between the මගේ two. ආශාව නම් I තුරන්ව desire ගොස් to depart ක්‍රිස්තුස් and to be වහන්සේ with සමග Christ, විසිටමය which is better by far. මක් නිසාද ඒක බොහෝසෙයින් වඩා 24 24. නමුත් මාංශේ But it is සිටීම more නුඹලා necessary නිසා for you that I remain in the body. පාවුල් මරණය ලාභයක් කිව්වේ ඇයි Why did Paul say that? මෙච්චර 7 සැරයක් විතර මැරිලා නැගිටලා He died 7 times and rose again. බොහෝ පහර යුදෙවරුන්ගෙන් කාලා He got whipped many times by the Jews. ඊට පස්සේ තමයි කියන්නේ මරණය ලාභයක් ඒත් කියන්නේ නෑ මම මැරෙන්න යනවා කියලා. එයා කියනවා මම මාංශේ ඉන්න ඕනේ. මොකද මම හිටියොත් තමයි නුඹලට ප්‍රයෝජනවත්. Hallelujah. Even after all this, he says death is gain. But yet he doesn't say I must die. Rather he says I must continue to live in my body because of you. මම මොනවද කියන්න උත්සාහ කරන්නේ? What am I trying to tell you? ඔබ ජීවනය තෝරගන්න ඕනේ. You need to choose life. ඔබට මේ පදේ කියන්න මරණයේ ලාභයක් කියන්න ඔබට අයිති නෑ. You have no right to say death is gain. Amen. Did you get that? Hello. Amen. 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 මොකද පාවුල් මේ වෙනකොට ඔහු ගමන්ගත් මාර්ගය මොකද්ද ඔහු තමන්ගේ අරමුණ දැකගෙන තමන් කළ යුතු දේ සම්පූර්ණ කරමින් හිටියා. Because Paul, by this time, he had run his race. He had kept the faith and he had finished that course for him. Hallelujah. Hallelujah. ඔබේ අරමුණ ඔබ දැනගෙන ඒ උදෙසා ඔබ ක්‍රියාත්මක වෙලා ඔබට දෙවියන් වහන්සේ තියලා තියෙන දේ ඔබ කිරීම තමයි ඔබේ ජීවනයේ කොටස. Your purpose, your portion in life is to fulfill that purpose for which God has taken hold of you. ඉතින් පාවුල් මෙතන මරණය තෝරගත්තේ නැහැ. So Paul did not choose death. නමුත් පාවුල් 1 තිමෝති පොතේ කියනවා අවසානයේදී කියනවා මගේ දිවීම මම කෙලවර කරා. But in the end of 1 Timothy, he says, I have finished my race. Amen. Hallelujah. එතනදී ඔහු අවසානයේදී ඔහු සම්පූර්ණ කරාම තමයි ඔහු තීරණය කරේ මම මරණය තෝරගන්නවා කියලා. Only after he finished this course, the race, he says, now I choose death. නමුත් මේ අන්තිම කාලේ සභාවෙන ඔබට මට But you and I living at these latter days in the church, දෙවියන් වහන්සේ කියන්නේ කුමක්ද? නුඹ මරණය ජය ගන්න ඕනේ. he says, you are victorious over death. Hallelujah. You have triumphed over Amen. death. මොනවාද බයිබලයේ කියන්නේ? අන්තිම සතුරා මරණය මේ පාපුටුව කරනකන් උන්වහන්සේගේ ඊම සිදු වෙන්න ප්‍රථමයෙන් ඒක සිදු වෙන්න ඕනේ. Hallelujah. What does it say? That until death is made the footstool of the Lord. He says his coming will not happen until that. ඔබ මාත් එක්කද? Are you with me?
මම කුමක්ද කියන්නේ අපේ ආත්මය තුල මරණය නැහැ. What am I trying to tell you? In our spirit, there is no death. Amen. Amen. ජීවනය විතරයි. There is only life. Amen. එහෙනම් අපි මොනවාද අපේ ශරීරය එලිදරව් වෙන්න ඕනේ ජීවනය. So what must my body reveal? It must manifest only life. Hallelujah. Hallelujah. Amen. Amen. ජීවනය පමණයි අපේ ජීවිතය අපේ ශරීරය එලිදරව් වෙන්න ඕනේ. Our body must only show life. Amen. Amen. Manifest. Manifest. Hallelujah. Hallelujah. ඔබ මාත් එක්කද? Are you with පස් me? දෙනෙකුට කියන ජීවනය තෝරගන්න. Tell 5 people, choose life. Choose life. Choose life. ජීවනය තෝරගන්න. Hallelujah. Choose life. දැන් මේක කියලා මම අවසන් කරන්න I'm යනවා. going to close with this. ආදම් ආදම්ට පණිවිඩයක් කියනවා නුඹ මේ ගහෙන් කෑවොත් මැරෙනවා. He says, if you eat from this, you shall die. Surely die. අපිට දෙන්න යොහන් 17:3 අන්තිම පදය. ළඟින් එක කෙනෙක් ඉවර කරන්න යන්නේ. John 17 verse 3. Right. නමුත් ආදම් ඒ දවසේ මැරුණේ නැහැ. But Adam didn't die on that day. ආදම් දෙවියන් වහන්සේගෙන් වෙන්වීම ආවා. ආත්මික මරණය ආවා. නමුත් ආදම්ට මැරෙන්න අවුරුදු 900 ගාණක් ගියා. Yes, Adam was separated from God. There was a spiritual death, but it took him 900 odd years for him to die. Amen. Amen. ඇයි එයාට මරණය ආවේ? එයා දැනගත්තා යහපත හා නපුර දැන ගැනීම ගහ. Why did he have death? Because he got to know the tree of the knowledge of good and evil. අවුරුදු ගාණක් ගියා මරණය ප්‍රකාශ වෙන්න. It took so many years for death to be manifested in his ඒකට life. හේතුව ආදම් මරණය දැකලා තිබ්බේ නැහැ. Because Adam had not seen death. Amen. නමුත් දැන් ඔබට මට But you and I, උන්වහන්සේ කියනවා යොහන් 17:3 In John සදා 17:3 යේසුස් වහන්සේව අඳුනගත්ත නිසා ඔබට මට සදාකාල ජීවනය තියෙනවා. it says, now this is eternal life, that they may know you. When you know Jesus, you have life. Amen. Amen. ජීවනය තියෙනවා. We have life. Amen. Amen. මේ ජීවනය අපේ ශරීරය එළිදරව් වෙන්න මම දන්නේ කොච්චර අවුරුදු ඇයිද කියලා. I don't know how many years it will take for this life to be fully manifested in our bodies. නමුත් ඒ ජීවනය අපි තුල දැන් තියෙනවා. But that life is right now in you and I. මරණය නොදැක්ක ආදම්ට මරණය දකින්න අවුරුදු 900 ගාණක් ගියා. For Adam, who had not seen death, it took him 900 odd years. දැන් අපි ජීවනය ලැබලා තියෙනවා. Now we have received life, නමුත් අපි දැකලා තියෙන්නේ මරණ එක විතරයි. but we have seen only death. නමුත් ඔබට එකඟ වෙන්න පුළුවන් නම් ආත්මයේ තියෙන ජීවනයත් එක්ක. But if you can agree with the life that is in your spirit, ඔබ මම ජීවත් වෙන්න යනවා. you will live. You Amen. will live. සභාව ඔබ ජීවත් වෙන්න යනවා. Church, you හලෙලූයා. will live. කිසිම රෝගයක් ඔබට බලපාන්න බෑ දැන්. No හලෙලූයා. sickness can impact you. කිසිම නපුරක් දැන් ඔබට බලපාන්න No බෑ. wickedness, no evil shall befall you. ඔබ තුල දෙවියන් වහන්සේගේ ජීවනය God's life is in you. තැම්පත් කරලා තියෙනවා. Has been හලෙලූයා. deposited in you. හලෙලූයා. Hallelujah. මම හිතන්නේ දැනුයි කාලේ ඇවිල්ලා තියෙන. දැන් ඒ අවුරුදු 2000ක් වෙලා. Now is the time. 2000 years have passed. ජීවනය අපේ ශරීරයේ ඉරිදරව් වෙන්න යනවා. Now that life is going to be manifested in you. කී දෙනෙක් විශ්වාස කරනවද? Do ආමේන්. you believe? අපි හැමෝම නැගිට සිටමින් Let's rise up to our feet.